ආයුබෝවන් සුබ දවසක්. අද මම ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ව්‍යාපාර අධ්‍යයන විෂයේ 13 වන නිපුණතාව වන ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා මෙහෙයුම් කළමනාකරණයේ දායකත්වය අගයයි යන්නෙහි දෙවෙනි නිපුණතා මට්ටම. එනම් නිෂ්පාදන ක්‍රම විමසා බලමින් යෝග්‍ය නිෂ්පාදන ක්‍රමයක් යෝජනා කරයි යන්න. අපි බලමු මෙම කොටසට අදාළ ඉගෙනුම් ඵල මොනවාද යන්න. නිෂ්පාදන ක්‍රම අර්ථ දැක්වීම, නිෂ්පාදන ක්‍රම වර්ග කිරීම, එක් එක් නිෂ්පාදන ක්‍රමය පැහැදිලි කර ගැනීම, එක් එක් නිෂ්පාදන ක්‍රමයේ හිතකර හා අහිතකර ලක්ෂණ පෙන්වා දීම, පවතින නිෂ්පාදිතයක් සඳහා භාවිත වන නිෂ්පාදන ක්‍රමය පෙන්වා දීම, නිෂ්පාදන ක්‍රමයක් තෝරා ගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු ලැයිස්තුගත කිරීම, දෙන ලද නිෂ්පාදිතයක් සඳහා සුදුසු නිෂ්පාදන ක්‍රමයක් යෝජනා කිරීම, කම්හල් පිරියත සැලැස්මක අවශ්‍යතාව පෙන්වා දීම සහ කම්හල් පිරියත සැලසුම් වර්ග පැහැදිලි කිරීම. මෙහිදී අවසාන ඉගෙනුම් ඵල දෙක මා රතු පාටින් දක්වා ඇත්තේ මෙම වීඩියෝ මගින් මෙම ඉගෙනුම් ඵල දෙක සාකච්ඡා නොකරන බවත් ඒ සඳහා වෙනම වීඩියෝවක් සකස් කරන බවත් ඔබට දැනුම් දීමටයි. ඒ අනුව අපි හිතින් දක්වා තිබෙන ඉගෙනුම් ඵල වලට අදාළ විෂය කරුණු පමණක් මෙම පාඩම ඇසුරින් සාකච්ඡා කරනවා. එහෙමනම් අපි පළමුවෙන් බලමු නිෂ්පාදන ක්‍රම යනු මොනවද කියලා. නිෂ්පාදනය සියුම් ලෙස ගලා යාම සහතික කිරීම සඳහා භාවිතා කරන විවිධ ක්‍රම එහෙම නැත්නම් ආකාර තමයි නිෂ්පාදන ක්‍රම යනුවෙන් හඳුන්වනු ලබන්නේ. ඒ වගේම තැනීම් හෙවත් නිපැයුම් කර්මාන්තයේ සහ ඉදිකිරීම් කර්මාන්තයේ යෙදී සිටින නිෂ්පාදකයන් විවිධ නිෂ්පාදන ක්‍රම භාවිතා කරනවා. ඒ අනුව අපිට නිෂ්පාදන ක්‍රම කීපයක් හඳුනාගත හැකියි. ඒ අනුව විවිධ නිෂ්පාදන ක්‍රම කීපයක් මෙහිදී සඳහන් කරනවා. එකක් තමයි කාර්ය නිෂ්පාදනය, එහෙම නැත්නම් ඇනෝමට නිෂ්පාදනය. ඒ වගේම කාණ්ඩ නිෂ්පාදනය, ප්‍රවාහ නිෂ්පාදනය සහ ක්‍රියාවලිය නිෂ්පාදනය, එහෙම නැත්නම් අඛණ්ඩ ප්‍රවාහ නිෂ්පාදනය කියන එක. මේ අනුව දක්වා ඇති නිෂ්පාදන ක්‍රම හතරක් තිබුණද උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනයේ ගුරු මාර්ගෝපදේශයට අනුව මේ පළමුවෙන් දක්වා ඇති තුන පමණයි සඳහන් වෙන්නේ. නමුත් මා ඔබට ඊට අමතරව තවත් නිෂ්පාදන ක්‍රමයක් හඳුන්වා දෙනවා. මක් නිසාද අපවට සමාජයේ අපි ජීවත් වෙන සමාජයේ මෙම ක්‍රියාවලිය නිෂ්පාදනය එහෙම නැත්නම් අඛණ්ඩ ප්‍රවාහ නිෂ්පාදනයත් දක්නට ලැබෙන නිසා. අපි එහෙමනම් බලමු පළමුවෙන් කාර්ය නිෂ්පාදනය පිළිබඳ වැඩිදුර කරුණු සාකච්ඡා කිරීමට. ආරම්භයේ සිට අවසානය තෙක්ම එක් අයිටමයක් නිෂ්පාදනය කෙරෙන අතර ගනුදෙනුකරුවෙකුගේ නිශ්චිත ඇනවුමක් පදනම් කරගෙන නිෂ්පාදනය සිදු කිරීම තමයි කාර්ය නිෂ්පාදනයේදී අපිට දකින්න ලැබෙන්නේ. මෙම ක්‍රමයේදී නිෂ්පාදකයා සතුව ඉහළ ශ්‍රම කුසලතා හා විශේෂ උපකරණ තිබිය යුතු වෙනවා. මක් නිසාද ලැබෙන ඇනවුම් අනුව ඔහුට එක එක නිෂ්පාදිත විවිධාකාරයන් නිපදවන්න වෙනවා. එහිදී ඔහුට හොඳ ශ්‍රම කුසලතාවයක් එහෙම නැත්නම් විශේෂඥතාවයක් තිබෙන්නටත් අවශ්‍යයි. ඒ වගේ මේ සඳහා විවිධ උපකරණ, විශේෂ උපකරණ ඔහු සතුව තිබිය යුතු වෙනවා. ඒ වගේම කාර්ය නිෂ්පාදනයේදී නිෂ්පාදන සඳහා ඉහළ මිලක් අය කරනවා. ඒකට එක හේතුවක් තමයි ඇනෝමේ ස්වභාවය වෙනස් වීම. ඊළඟට ඒ සඳහා යන ද්‍රව්‍ය විවිධ වීම සහ කාලීනව පමණක් ඇනෝම් ලැබීම යන ආදී නිසා ඉහළ මිලක් මේ සඳහා අය කරනවා. ඒ වගේම ආදායම ඇස්තමේන්තු කරන්න අපහසුයි. මොකද එක දිගටම නිෂ්පාදනය සිද්ධ වෙන්නේ නැහැ. වර්ෂය තුල ඇනෝම් කීපයක් ලැබුණද ඒ ලැබෙන ඇනෝම් පිළිබඳ කල්ැතුව ඇස්තමේන්තු කළ නොහැකි නිසා නිෂ්පාදකයාට තමන්ගේ ආදායම ඇස්තමේන්තු කරන්න අපහසුයි. ඒ වගේම එකවර ඇනෝම් කීපයක් ඉටු කිරීම සඳහා විශාල සේවක පිරිසක් හා උපකරණ කට්ටල
නිෂ්පාදකයා සතුව තිබීම අවශ්‍ය වෙනවා. ගනුදෙනුකරුවන්ගේ රුචිකත්වය හා ඉල්ලුම අනුව නිමවම නම්‍යශීලී ලෙස නිපදවන්නත් පුළුවන්. ඒක හොඳ ලක්ෂණයක් හැට අපි දකිනවා. උදාහරණ හැටියට ගෘහ භාණ්ඩ නිෂ්පාදනය, ඇඳුම් අසාදීම, නිවාසයක් ඉදිකිරීම, උත්සව සඳහා ආහාර සැපීම යනාදිය ඇනෝමට නිෂ්පාදන එහෙම නැත්නම් කාර්ය නිෂ්පාදන යනුවෙන් හඳුන්වා දෙන්නට පුළුවන්. ඔබට මේ සඳහා කෙටි වීඩියෝ ක්ලිප් එකක් මෙතනින් නරඹන්නට පුළුවන්. හොඳයි. අපි දැන් බලමු කාර්ය නිෂ්පාදනයේ හිතකර ලක්ෂණ මොනවද කියලා. ගනුදෙනුකරුගේ අවශ්‍යතා හා වමනා අනුව නිෂ්පාදනය සිදු කරන්න පුළුවන්. ඒ වගේම පාරිභෝගික තෘප්තිය ඉහළ මට්ටමක පවත්වා ගන්නත් පුළුවන්. ඇනෝම මත නිපදවන බැවින් වෙළඳපොළ අවදානමක් නැහැ. ඒ කියන්නේ නිෂ්පාදිතය විශාල වශයෙන් බිහි කරලා තිබුණොත් අපට විකුණා ගැනීම නැත්නම් වෙළඳපොළේ අලෙවි කර ගැනීමේ අවදානමක් තිබෙනවා. නමුත් ඇනෝමක් මත නිපදවන බැවින් ඒ ඇනෝම ලබා දුන් තැනත්තා හෝ ආයතනය විසින් ඒ මිලදී ගන්න නිසා වෙළඳපොළේ අවදානමක් නැහැ. ඒ වගේම කාර්ය නිෂ්පාදනයේ අහිතකර ලක්ෂණ කීපයකුත් තිබෙනවා. ඒවා නම් පිරිවැය ඉහළ වෙනවා. ද්‍රව්‍ය ලබා ගැනීම සම්බන්ධයෙන් පිරිමැසුම් නොමැතිකමක්, ඇනෝම් ලැබෙන වාර ගන්න අඩුවීම නිසා, ඒ වගේම නිෂ්පාදකයන් විවිධ කුසලතා සහ උපකරණ පරිහරණය කරන නිසා නිෂ්පාදිත සඳහා ඉහළ පිරිවැයක් දරන්න වෙනවා. ඒ වගේම සෑමටම කුසලතා සහිත පුහුණු සේවකයන් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් නිෂ්පාදකයාට මේ කාර්ය කර්මාන්තය පවත්වා ගන්න අමාරුයි. ඒ වගේම විශේෂ උපකරණ හා මෙවලම් අවශ්‍ය වෙනවා. උපකරණ හා මෙවලම් නොමැතිව මේ කාර්ය නිෂ්පාදනය යහපත්ව පවත්වා ගන්න අමාරුයි. ඒ වගේම වෙළඳපොළ මුල් කරගෙන නිෂ්පාදනය සිදු නොවන නිසා ඉලක්කගත ආදායමක් එහෙම නැත්නම් ඇස්තමේන්තුගත ආදායමක් පවත්වාගෙන යන්න අමාරුයි. අපි දැන් බලමු කාණ්ඩ නිෂ්පාදනය පිළිබඳ තොරතුරු. මෙහිදී සමාන භාණ්ඩ සමූහයක් එහෙම නැත්නම් කණ්ඩායමක් නිපදවීම තමයි සාමාන්‍යයෙන් සිදුවන්නේ. ඒ කාණ්ඩයක් නිපදවීමෙන් අනතුරුව තමයි ඊළඟ කාණ්ඩ නිපදවන්න නිෂ්පාදකයා යොමු වෙන්නේ. කාණ්ඩෙන් කාණ්ඩයට නිමවීමේ යම් යම් වෙනස්කම් කළ හැකියි. සමහර විට හිතාමතාම සැලසුම් කරලා වෙනස්කම් කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඇතැම් විට ස්වභාවිකවම වෙනස්කම් ඇති වෙන්නත් පුළුවන්. ඒ කෙසේ වුවද එකම යන්ත්‍රෝපකරණ මේ සඳහා භාවිතා කළ හැකියි. මෙම ක්‍රමය ගනුදෙනුකරුවෙකුගේ ඉල්ලුම මත වූ මහ පරිමාණ නිෂ්පාදනය ලෙසත් අපට හඳුන්වන්න පුළුවන්. මෙහිදී සමහර විට එක් ගනුදෙනුකරුවෙකුගේ ඉල්ලුම නැතිව වූද සමහර විට ප්‍රාදේශීය ඉල්ලුම සලකා බලා
යම් ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේ හැකියාවත් නිෂ්පාදකයාට ලැබෙනවා. නිදසුන් හැටියට කණ්ඩායම් සඳහා ඇඳුම් පැළඳුම් නිෂ්පාදනය, පාසල්වල ක්‍රීඩා කණ්ඩායම්, බාලදක්ෂ කණ්ඩායම් වගේ ඒ කණ්ඩායම් වලට අවශ්‍ය කරන ටී-ෂර්ට් එහෙම නැත්නම් කමිස, ජර්සි 100ක් 200ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම කාණ්ඩයක් හැට අපි ගන්නවා. ඒ වගේම බේකරි නිෂ්පාදන. යම් ප්‍රදේශයක තිබෙන බේකරියක් ඒ ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවගේ බේකරි නිෂ්පාදන ඉල්ලුම සලකා බලා දිනකට අවශ්‍ය ප්‍රමාණය නිපදවනවා. මෙන්න මේ විදිහට තමයි කාණ්ඩ නිෂ්පාදනය හැසිරීම. ඔබට කාණ්ඩ නිෂ්පාදනය පිළිබඳ වැඩිදුර අදහසක් ලබා ගැනීමට මෙම කෙටි වීඩියෝ ක්ලිප් එක නරඹන්නට පුළුවන්. Very good. Anna. Hello, on the left card. Yes, okay. Tara. Saya cuma pernah ulang. Ini bukan beda dulu. ಹಿಂಗೆ ತಗೊಂಡು ಈ ಕಡೆ ತೋರಿಸ್ತೀವಲ್ಲ, ಹಿಂಗೆ ತೋರಿಸು ಸೆಕ್ಷನ್ ಇದೆ ನೋಡಿ. හොඳයි. අපි දැන් බලමු කාණ්ඩ නිෂ්පාදනයේ හිතකර ලක්ෂණ මොනවද කියලා. කාණ්ඩෙන් කාණ්ඩයට නිෂ්පාදිතයේ නිමාව වෙනස් කළ හැකියි. ඒ අනුව පාරිභෝගික රුචිය ඔබට අඛණ්ඩව පවත්වා ගැනීම හෝ පාරිභෝගිකයා තෘප්තිමත් කිරීම කරන්න පුළුවන්. ඒ වගේම සාපේක්ෂව තොග වශයෙන් නිෂ්පාදනය කළ හැකි වීම නිසා පිරිවැටුම ඉහළයි. කාර්ය නිෂ්පාදනයට සාපේක්ෂව පිරිවැටුම ඉහළයි. ඒ වගේම ඇනවුම් නිෂ්පාදනයට සාපේක්ෂව ඒකක පිරිවැය අඩුයි. මක්නිසාද මෙහිදී ස්ථාවර පිරිවැය යම් ඒකක ප්‍රමාණයක් මත බෙදී යන බැවින් ඒකකයක නිෂ්පාදන පිරිවැය අඩු වෙනවා.
එහෙමනම් බලන්න කාණ්ඩ නිෂ්පාදනයේ අහිතකර ලක්ෂණ. කාණ්ඩයෙන් කාණ්ඩයට යන්ත්‍ර උපකරණ නැවත සැකසීමට සිදුවීම නිසා පිරිවැය වැඩි වෙනවා. ඇතැම් නිෂ්පාදන සම්බන්ධයෙන් භාවිත කරන මේ යන්ත්‍ර හා උපකරණ ඊළඟ කාණ්ඩයට යම් ආකාරයක වෙනස් කිරීමක් සැකසීමක් කරන්න සිදු වෙනවා. ඒ වගේ වෙලාවක තාක්ෂණික පිරිවැයක් හෝ ශිල්පීය ඥානය ලබා ගැනීම සඳහා වන පිරිවැයක් දරන්නට සිදු වුණොත් හෝ යම් කොටසක් ඉවත් කරන්න සිදු වුණොත් ඒ සඳහා පිරිවැයක් දරන්න වෙනවා. ප්‍රවාහ නිෂ්පාදනයට සාපේක්ෂව ඒකක පිරිවැය වැඩි. අපි ඉදිරියට සාකච්ඡා කරන ප්‍රවාහ නිෂ්පාදනයට සාපේක්ෂව බැලුවොත් මෙහිදී ඒකක පිරිවැය වැඩි. මොකද ස්ථාවර පිරිවැය බෙදෙන්නේ විශාල ඒකක ප්‍රමාණයක් මත නෙවෙයි යම් ප්‍රමාණයක් මත. ඒ වගේම ප්‍රවාහ නිෂ්පාදනයට සාපේක්ෂව මහ පරිමාණ පිරිමැසුම් අඩුයි. යෙදවුම් වල පිරිමැසුම් සහ තාක්ෂණික පිරිමැසුම් මෙහිදී ටිකක් අඩු වෙනවා. ඒ නිසා මහ පරිමාණ පිරිමැසුම් ලබා ගන්න අපහසුයි. අපි දැන් බලමු ප්‍රවාහ නිෂ්පාදනය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර. එක හා සමාන නිෂ්පාදන විශාල ඒකක ප්‍රමාණයක් අඛණ්ඩව නිපදවීම මෙම ක්‍රමයේදී සිදුවේ. මහා පරිමාණ නිෂ්පාදනය යනුවෙන් අපිට මෙය හඳුන්වන්නට පුළුවන්. මෙහිදී විශේෂ ලක්ෂණය තමයි එක හා සමාන නිෂ්පාදන නැත්නම් එකම නිෂ්පාදිතය විශාල ඒකක ප්‍රමාණයකින් අඛණ්ඩව නිපදවීම. විශාල ධාරිතාවක් නිපදවන නිසා මහ පරිමාණ පිරිමැසුම් හිමි වෙනවා. ඒ නිසා ඒකක පිරිවැයක් අඩුයි. එම නිසා අඩු මිලකට වෙළඳපොලේ අලෙවි කළ හැකියි. ඒ වගේම විශාල වෙළඳපොළ කොටසක් ආවරණය කරගන්න පුළුවන් දීප ව්‍යාප්තව හෝ ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාරයකට මෙම ක්‍රමය වඩා සුදුසු වෙනවා. පාරිභෝගික රුචිකත්වය අනුව වහා වෙනස්කම් කළ නොහැකි. ඒ කියන්නේ නිෂ්පාදිතය අනම්‍යයි. මෙය යම් ආකාරයක ආයතනයට අහිතකර බලපෑමක් ඇති වෙන්නට පුළුවන්. නමුත් දැනට ලෝකයේ මෙම ක්‍රමයට නිෂ්පාදනය කරන ගොඩාක් නිෂ්පාදිත තියෙනවා. මෙම ක්‍රමයේදී ශ්‍රම විභජනය, රේඛීය ධාරා ක්‍රමය වැනි ශිල්ප ක්‍රම භාවිත කරන්න පුළුවන්. රේඛීය ධාරා ක්‍රමය යනු නිෂ්පාදිතය කොටස් එකතු කරමින් එක් රේඛාවක ආකාරයට ගමන් කරමින් අවසානයේට නිමි භාණ්ඩය නැත්නම් නිමි නිෂ්පාදිතය ලබා ගැනීමේ ක්‍රමය. උදාහරණ හැටියට මෝටර රථ, සෙල්ලම් බඩු, සැහැල්ලු ගුවන් යාන, දන්තාලේප, සබන්, විදුලි උපකරණ, මෙහිදී මා අදහස් කළේ විදුලි බුබුලු යන්න, පින්කල ආහාර, ඇඟලුම් ආදී නිෂ්පාදන දක්වන්නට පුළුවන්. ඔබට මේ පිළිබඳ වැඩිදුර අධ්‍යයනයක් සඳහා මෙම වීඩියෝ ක්ලිප් නරඹන්න. Will you count me in? I've been awake for a while now. You got me feeling like a child now. 'Cause every time I see your bubbly face, I get the tingles in a silly place. It starts in my toes and I crinkle my nose. Wherever it goes, I always know that you make me smile. Please stay for a while now. Just take your time wherever you go. The rain is falling on my window pane, but we are hiding in a safer place. Undercover, staying safe and warm. You give me feelings that I adore. They start in my toes, make me crinkle my nose. Wherever it goes, I always know that you make me smile. Please stay for a while now. Just take your time wherever you go. What am I gonna say? Make me feel this way. I just and it starts in my toes, makes me crinkle my nose. Wherever it goes, I always know that you make me smile. Please stay for a while now. Just take your time.
හොඳයි. අපි එහෙමනම් බලමු ප්‍රවාහ නිෂ්පාදනයේ හිතකර ලක්ෂණ මොනවද කියලා. මහා පරිමාණ පිරිමැසුම් නිසා ඒකක පිරිවැය අඩු කර ගන්නට පුළුවන්. ඒ වගේම බොහෝ විට නිෂ්පාදන ප්‍රවාහය පාලනය කිරීමට අවශ්‍ය වන්නේ සේවක අඩු සංඛ්‍යාවක්. යාන්ත්‍රීකරණය හෝ අධි තාක්ෂණය පාවිච්චි කිරීම මත සේවක අවශ්‍යතා අඩු කරන්නට පුළුවන්. ඒ වගේම නවීන තාක්ෂණය පහසුවෙන් යොදා ගන්නට පුළුවන්. ඒ වගේම ප්‍රවාහ නිෂ්පාදනයේ අහිතකර ලක්ෂණ කීපයකුත් තිබෙනවා. ඒවා නම් විශාල ආයෝජනයක් අවශ්‍ය වීම නිසා මූල දුෂ්කරතා මතුවෙන්නට පුළුවන්. විශාල යන්ත්‍රාගාරයක්, විශාල තාක්ෂණික උපාංග මේ සඳහා විශාල ආයෝජනයක් අවශ්‍ය වෙනවා. කලින් තීරණය කරන ලද පිළිවෙලකට අනුව නිෂ්පාදනය සිදුවන බැවින් නම්‍යකරණය අපහසුයි. මා කලින් සඳහන් කළා නම්‍යශීලීව නිෂ්පාදනය කරන්න බෑ. එනම් පාරිභෝගිකයාගේ රුචිකත්වයේ අවශ්‍යතාවය මත වහා වෙනස්කම් කරන්නට බෑ. ඒ වගේම වෙළඳපොළ අවධානයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකක විශාල ප්‍රමාණයක් මිලියන ගණනක් හෝ බිලියන ගණනක් නිපදවා තිබීම නිසා වෙළඳපොළ ඒවා අලෙවි කර ගැනීම පිළිබඳ අවධානමක් තිබෙනවා. දැන් ඔබ මෙතෙක් ඉගෙනගත් නිෂ්පාදන ක්‍රම එහෙම නැත්නම් ගුරු මාර්ගෝපදේශයේ දක්වා ඇති නිෂ්පාදන ක්‍රම තුන යම් නිර්ණායක කීපයක් මත සැසඳීමටයි සූදානම් වන්නේ. බලන්න මෙම බගුව පළමුවෙන් මා දක්වා තිබෙනවා සැසඳීම සඳහා භාවිත කරන නිර්ණායක හතර. තිරසතර තිබෙන්නේ ඔබ ඉගෙනගත් නිෂ්පාදන ක්‍රම තුන. නිමැවුම් ප්‍රමාණය නැමැති නිර්ණායක ගත්තොත් කාර්ය නිෂ්පාදනයේදී නිමැවුම් ප්‍රමාණය ඉතාම පහළයි. කාණ්ඩ නිෂ්පාදනයේදී මධ්‍ය ප්‍රමාණයක්, ඒ වගේම ප්‍රවාහ නිෂ්පාදනයේදී ඉතා විශාල ප්‍රමාණයක් තමයි දක්නට ලැබෙන්නේ. දෙවැනි නිර්ණායකයට නිෂ්පාදිතය බැලුවොත් විවිධයි. ඒ කියන්නේ යම් කාලච්ඡේදයක් තුළ නිෂ්පාදකයා විවිධ දේවල් නිෂ්පාදනය කරනවා ඇනොම මත ඒකක එකක් හෝ දෙකක්. ඒ වගේම කාණ්ඩ නිෂ්පාදනය ගත්තොත් ඒකක කීපයක් නිෂ්පාදනය කරන්න පුළුවන් යම් කාලච්ඡේදයක් තුළ. හැබැයි ප්‍රවාහ නිෂ්පාදනයේදී එකක් නැත්නම් එක ඒකක වර්ගයක් තමයි දිගු කාලිනව මහා පරිමාණය නිපදවන්නේ. නිෂ්පාදන ක්‍රියාවලිය නම්‍යශීලී බව යන්න සසදා බැලුවහොත් කාර්ය නිෂ්පාදනයේදී ඉතා ඉහළයි. නම්‍යශීලී බව ඉතා ඉහළයි. මොහොතින් මොහොත ඇනුම් මනු වෙනස් කරන්න පුළුවන්. කාණ්ඩ නිෂ්පාදනයේ සාමාන්‍ය නම්‍යශීලී භාවයක් පේනවා. නමුත් ප්‍රවාහ නිෂ්පාදනයේ නම්‍යශීලී බව ඉතාම පහළයි. දිගු කාලිනව තමයි වෙනස් කළ හැකි වන්නේ. නිපදවීම ඇනෝමටද තොග සඳහාද යන්න සලකා බැලුවොත් කාර්ය නිෂ්පාදනයේදී අපි දන්නවා නිපදවන්නේ ඇනෝමකට පමණයි. කාණ්ඩ නිෂ්පාදනයේදී ඇනෝම් වලට සහ සාමාන්‍ය තොග වශයෙන් නිෂ්පාදනය කරනවා. නමුත් ප්‍රවාහ නිෂ්පාදනයේදී විශාල තොග වශයෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. එහිදී එක් එක් පාරිභෝගිකයාගේ හෝ ගණන්කරුවාගේ ඉල්ලුම නැත්නම් ඇනෝම සලකා බලන්නේ නැහැ. මා ඔබට සඳහන් කළා අතිරේකව තවත් නිෂ්පාදන ක්‍රමයක් හඳුන්වා දෙනවා කියලා. ඒ තමයි ක්‍රියාවලිය නිෂ්පාදනය. එහෙම නැත්නම් අඛණ්ඩ ප්‍රවාහ. යම් නිශ්චිත ක්‍රියාවලියක් ආරම්භයේ සිට අවසානය දක්වා නොකඩවා ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව නිෂ්පාදිතයක් එහෙම නැත්නම් නිෂ්පාදිත කීපයක් ලබා ගැනීම තමයි මෙම ක්‍රමයේදී සිද්ධ වෙන්නේ. මෙහිදී කොටස් එකතු කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. යෙදවුම් එහෙම නැත්නම් අමුද්‍රව්‍ය යම් පරිවර්තන ක්‍රියාවලින්ට භාජනය වෙමින් අඛණ්ඩව ප්‍රවාහයක් හැට ගමන් කරන එකයි සිද්ධ වෙන්නේ. භාවිත කරන තාක්ෂණික ක්‍රියාවලියත් නිමවම මත තීරණය කරන්නට පුළුවන්. මහා පරිමාණ නිෂ්පාදනය මෙන්ම මෙහිදීද නිෂ්පාදනය ගලා යන ආකාරයටයි සිදුවන්නේ. ඔබට මේ පිළිබඳව අදහසක් ලබා ගන්න පුළුවන් මෙම උදාහරණ දෙස බැලුවොත්. खनिज तेल පිරිපහදුව, ලුණු නිෂ්පාදනය, සීනි හා තේකොළ නිෂ්පාදනය, රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය, කඩදාසි නිෂ්පාදනය, පොලිතින් බෑග් නිපදවීම, ඡායාරූප මුද්‍රණය වගේ නිෂ්පාදන කාර්යයන්හිදී ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ ක්‍රියාවලිය නිෂ්පාදනය. දැන් ඔබ දන්නවා खनिज तेल පිරිපහදු කරන්න අපි පළමුවෙන් යොදන්නේ
යෙදවීමක් ලෙස බොර තෙල්. බොර තෙල් විවිධ පරිවර්තන ක්‍රියාවලීන්ට රත් කිරීම වලට භාජනය කිරීමෙන් අපිට නිෂ්පාදිත ගණනාවක් හම්බ වෙනවා. ගෑස් හම්බ වෙනවා. පෙට්‍රල් වර්ග කීපයක් හම්බ වෙනවා. ඩීසල් වර්ග කීපයක් හම්බ වෙනවා. ඔයිල් වර්ග, ඊළඟට ග්‍රීස් වර්ග, ඉටි, අවසානට තාර. එතකොට මෙතන ක්‍රියාවලියේදී අපිට කොයිම මොහොතකවත් යම් නිෂ්පාදිතයක් හදිසි අත්‍යවශ්‍යයි කියලා මැද්දෙන් ලබා ගන්නට බෑ. මේ ක්‍රියාවලිය අවසන් වනතුරු යන්නට සිදු වෙනවා. එhmenan මේ පිළිබඳව වැඩිදුර පැහැදිලි කර ගැනීමක් සඳහා මෙම වීඩියෝ නරඹන්න. To begin the paper-making process, harvested logs arrive at the mill. After the bark is removed, the logs run through chippers, where spinning blades cut the wood into chips. Recycled paper is another important source of paper fiber. Thanks to curbside recycling programs in many communities, more than 57% of all paper used in America is recovered for recycling. The wood chips and the recycled fiber are then pressure cooked with a mixture of water and chemicals in a digester in order to make what's called pulp. The pulp created from the harvested logs and recycled fiber is washed, refined, cleaned, and then turned to slush in the beater. Color dyes, coatings, and other additives are mixed in, and the pulp slush is pumped onto a moving wire screen. As the pulp travels down the screen, water is drained away and recycled. The resulting crude paper sheet is squeezed between large rollers to remove most of the remaining water and ensure smoothness and uniform thickness. Paper making is like a giant chemistry experiment. To ensure consistency in the quality of the paper, mill operators carefully monitor each stage of the process. The semi-dry paper sheet is then run through a series of fast-moving heated dryer rollers to remove the remaining water. After the paper runs through the dryers, it is tested for uniformity of color and surface, water resistance, and ink holding ability. The finished paper is then wound into large rolls. These particular rolls are 14 feet wide, but paperboard rolls can be up to 30 feet wide and weigh close to 25 tons. A slitter cuts the paper into smaller, more manageable rolls. The paper rolls are ready to be made into paperboard, corrugated boxes, grocery bags, commercial packaging, coffee cups, cards and letters, and a million other uses. හොඳයි. ඔබ එම අදහස් තහවුරු කරගත්තායයි මම සිතනවා. එම නිසා මෙම පැවරුම ඔබට ලබා දෙනවා. ඔබ ඉහත ඉගෙනගත් ක්‍රියාවලිය නිෂ්පාදන ක්‍රමයෙහි හිතකර හා අහිතකර ලක්ෂණ වෙනම ලියන්න. හොඳයි. අපි එහෙමනම් බලමු නිෂ්පාදන ක්‍රමයක් තෝරා ගැනීමේදී සලකා බැල යුතු සාධක මොනවද කියලා. අත් වශයෙන්ම ඊටාම වැදගත් සාධකය තමයි නිෂ්පාදිතයේ ස්වභාවය. මොකද නිෂ්පාදිතය අනුව මෙම ක්‍රම බොහෝ වෙලාවට තීන්දුව වෙනවා. ඒ වගේම ඉල්ලුමේ ස්වභාවය එහෙම නැත්නම් ඉල්ලුම් විචලනයත් අපිට සැලකිලිට ගන්නට පුළුවන් නිෂ්පාදන ක්‍රම තෝරගනිද්දී. අපේක්ෂ නිෂ්පාදන ධාරිතාව හා විකුණුම් ඉලක්ක. නිෂ්පාදන ආයතනයේ බලාපොරොත්තු වන ධාරිතාව හෝ විකුණුම් ඉලක්ක අනුව අපිට කලින් සඳහන් කළ ආකාරවල නිෂ්පාදන ක්‍රම තෝරගන්නට පුළුවන්. ඒ වගේම ආර්ථිකීය අවශ්‍යතා.
රටේ ආර්ථිකයට මොන වගේ නිෂ්පාදන අවශ්‍යතාවයක්ද තියෙන්නේ ඒකට ගැලපෙන්නට නිෂ්පාදන ඉදිරිපත් කිරීම සඳහා ඉහත ක්‍රම වලින් කුමක් හෝ ගැලපෙන ක්‍රමයක් තෝරාගත හැකියි. ඒ වගේම ආයතනයේ සතු මූල්‍ය හැකියාව හා යන්ත්‍රෝපකරණ අවශ්‍යතාව. ආයතනයට තාක්ෂණික උපාංග පාවිච්චි කරන්න විශාල යන්ත්‍රාගාර හදාගන්න පුළුවන් මූල්‍ය හැකියාව ඉහළ නම්. එතකොට ඒ අනුව තමන්ට නිෂ්පාදන ක්‍රමය වෙනස් කරගන්නට පුළුවන්. ඒ වගේම නිෂ්පාදනයට ගතවන කාලය හා බෙදා හැරීමේ රටාව අනුවත් නිෂ්පාදන ක්‍රම නිෂ්පාදකයින්ට තෝරාගත හැකියි. භාවිත කළ හැකි නිෂ්පාදන ශිල්පීය ක්‍රම අනුවත් නිෂ්පාදන ක්‍රමයක් තීරණය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම වෙළඳපළ කොටස හා පරිමාව. ආයතනයේ අත්පත් කරගෙන තිබෙන වෙළඳපළ කොටස එහෙම නැත්නම් වෙළඳපළ ඛණ්ඩනය සහ ඒ පරිමාව අනුවත් තමන්ට නිෂ්පාදන ක්‍රම තෝරාගත හැකියි. හොඳයි. එහෙමනම් ඔබ මෙම පාඩම තුලින් නිෂ්පාදන ක්‍රම පිළිබඳ යම් අවබෝධයක් ලැබුණායි මා විශ්වාස කරනවා. ඔබට ඉදිරියට මෙම නිපුණතා මට්ටමට අදාළ කම්හල් පිරියත සැලසුම් පිළිබඳ දැනුම ලබා ගන්නට පුළුවන්. එමනම් ස්තුතියි.